සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දන්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර වේවා. සාදු සාදු සාදු. අසපේ වැඩවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දහම් මංජුසාවෙන් ඔබට විශේෂව කියලා දෙන දහම් කරුණ සිල්පදයක් කැඩුනොත් මොකක්ද කරන්න ඕනේ කියන කරුණ. තරුණ දරුවෝ කීප දෙනෙක්ගෙන් මම අහුවා සිල්පදයක් කැඩුනොත් මොකද කරන්න කියලා. ගොඩක් කල් බණ අහන අය, ධර්මයට ආස දරුවෝ. එතකොට මේ පිරිස එක එක උත්තර දුන්නා. ඔබෙනුත් අහනවා මගේ ගැටලුව. සිල්පදයක් කැඩුනොත් මොකද කරන්නේ? හිතන්න බලන්න උත්තරයක්. ඔබ සාමාන්‍යයෙන් සිල් වර්ග දෙකක් සමාදන් වෙනවනේ. ඔබ පන්සිල් සමාදන් වෙනවා. ඊළඟට ඔබ අටසිල් සමාදන් වෙනවා විශේෂ දවස්වලට. මොකද කරන්නේ සිල්පදයක් හානි වුණොත්? සමහරු කියයි මම ආයෙ සිල් ගන්නවා. සිල්පදයක් කරුණා කියලා මට මතක් වෙච්ච ගමන් මං සිල් ගන්නවා. සමහරු කියයි ඉතින් අපි ඊළඟ දවසේ පන්සිල් ගන්නවනේ. අපි උදේ හවස සිල් ගන්නවා. එතකොට ප්‍රශ්නයක් නැහැ සිල් කැඩුනට. තවත් සමහරු කියයි ඉතින් කැඩුන එක කැඩුනනේ ආයෙ ඔක ගැන මොකටද හිතන්නේ? තවත් සමහර අය කියයි මටත් ඔක තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇත්තටම ස්වාමීන් වහන්සේ මොකද කරන්න ඕනේ? මේක දැන් මගේ පෞද්ගලික අදහසක් හරියන්නේ නැහැ. මොකක්ද අහන්න ඕන ප්‍රශ්නේ? ස්වාමීන් වහන්සේ සිල්පදයක් කැඩුනොත් මොකක්ද කරන්න ඕනේ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි නිවැරදි ප්‍රශ්නේ. එතකොට මම ධර්මයේ තියෙන විදිහ කියන්න. ඔබ කරන නොකරන එක ඔබේ වැඩ. හැබැයි මේ ක්‍රමයට තමයි අතීතයේ මිනිස්සු කය පිරිසිදු කරගත්තේ. අතීතයේ මිනිස්සු වචනේ පිරිසිදු කරගත්තේ. අතීතයේ මිනිස්සු හිත පිරිසිදු කරගත්තේ මේ මම දැන් කියන ක්‍රමයට. අනාගතයේ යම්කිසි මිනිසෙක්, ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි, ගියෙක් හරි පැවිද්දෙක් හරි කය පිරිසිදු කරගන්නවා නම්, වචනේ පිරිසිදු කරගන්නවා නම්, මනස පිරිසිදු කරගන්නවා නම් ඒ මේ විදිහටමයි. වර්තමානයේ යම් භික්ෂුවක් හරි, සිල්මෑණි කෙනෙක් හරි, උපාසකෙක් හරි, උපාසිකාවක් හරි, කවුරු හරි මිනිස්සෙක් කය පිරිසිදු කරගන්නවා නම්, වචන පිරිසිදු කරගන්නවා නම්, ඒ කියන්නේ හොඳට සීලය තුල පිළිපදනවා නම්, සීලය පිරිසිදු සීලයක් උපදවා ගන්නවා නම්, අර සෝතාපට්ටි අංගවල තියෙන හතරවෙනි අංගේ
ආරේකාන්ත සීලයක් උපදව ගන්නවා නම් මනස සංවර කර ගන්නවා නම් පිරිසිදු කර ගන්නවා මේ විදිහමයි තියෙන්නේ. වෙන විදිහක් නැහැ. ඔන්න ඔබ පන්සිල් අරගෙන ඉන්නවා. දැන් ගිහි පන්සිල් පාලනය කරන්න බෑනේ. තවත් සමහරව කියනවා සිල්පදයක් කරන තුන අට සිල් අරන් ඉන්නවා කියන සිල්පදයක් කරනොත් මම සිල් පවාරණය කරනවා. එතකොට හිතනවා මම පිරිසිදුයි කියලා. එහෙම නෙමෙයි ක්‍රමේ තියෙන්නේ. සිල්පදයක් කැඩුනොත් ඔන්න පන්සිල් සමාදන් වෙලා ඉන්නවා කෙනෙක්. ඔහු අතින් බොරුවක් කියවෙනවා. සාමාන්‍යයෙන් අපි එහෙමනේ කියන්නේ බොරු කිව්වා නෙමෙයිනේ කියුණා. කියනකෝ කවන්නේ. ඔන්න බොරුවක් කියුණා. බොරුවක් කියවෙන්නේ කොහොමද? ඇත්තටම Tamanට පාඩුවක් වෙන වෙලාවක බොරුවක් කියන්නේ. Tamanට තියෙන ලාභේ නැති වෙයි කියලා. කො ලැබෙන්න තියෙන ලාභේ එක්ක Tamanට තියෙන Tamanගේ කීර්තියට Tamanට තියෙන ප්‍රශංසාවට හානියක් වෙයි කියලා. බොරුවක් කියනවා. සවත් සමාන වෙලාව කීයද කියලා අහනවා. එතකොට වෙලාව 2යි කියලා අපි ටක් ගාලා කියනවා. හැබැයි බලද්දි 2 නෙමෙයි වෙලාව. 2:10යි. අපි ඒක නිවැරදි කරන්න යන්නේ නැහැ. ඒක බොරුවක් වෙන්නේ නැහැ. ඒක අපේ රවට්ටන අදහසකින් කිව්වා නෙමෙයි. ඒකට කියන්නේ යුහුව කියනවා. අපි හදිස්සියට දුන්න උත්තරේ. හැබැයි හිත රවට්ට ගන්න එපා. හදිස්සියට දෙන උත්තරේ කියලා මිනිස්සු රවට්ටන බොරු කියනවා. එතකොට යාට කවදාවත් සම්වර වෙන්න බෑ. ඊ වෙලාව කියන්න හදන්නේ 2යි කියලා. එයාට කියවෙන්නේ 3යි කියලා. එකක් කියන්නේ මේ අනිකක් කියවෙනවා. එතකොටත් ඒක වැරද්දක් වෙන්නේ නැහැ. මොකද ඔය ඇත්තටම කියන්නේ කී 2යි කියලා. නමුත් කියුනේ 3යි කියලා වෙලාව. එතනත් රවට්ටන චේතනාවක් නැහැ. නමුත් ඔන්න තරුණ දරුවෙක් ඉන්නවා. එයා යනවා ක්ලබ් එකකට. අම්මා කෝල් එකක් දීලා අහන පුතේ අද කොහෙද ගියේ හවස? මං කෝල් ගත්ත ආන්සර් කරේ නෑනේ. එයා කියනවා මම මාකට් එකට ගියා. රුචිට එකට ගියා. ඒක ඇත්තටම බොරුවක්. ඒහො කියන කතාව එක්ක හො නිහඬව ඉන්න ඕනේ. එක්ක කියන්න ඕනේ මේක අහන්න එපා මගෙන් කියලා. හැබැයි අර විදිහට කීම බොරුවක් වෙනවා. එහෙම නැතුව සමහරු තවත් ඉතින් ඔය කපටි වැඩක් කරනවා. ඒවා මම කියන්නේ. එතකොට මේ කොහොම නමුත් ඇත්ත කියන්නේ සිල්පදයක් කය පිරිසිදු කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. කයයි වචනයයි සංවරයෙන් සීලය කියන්නේ කයින් වෙන වැරදි තියෙනවා මොනවද? සතුන් මැරීම, හොරකම, වැරදිකාම සේවනය. අපි බ්‍රහ්මචාරී සීලය සමාදන් වුණොත් පොයට අබ්‍රහ්මචාරී වැළකීම. අබ්‍රහ්මචාරී බව තමයි වැරදි. කයින් වෙන වැරදි. අට අපි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයත් ඒලා සලකනවා. එතකොට අපිට අන්න කයින් වැරද්දක් වෙනවා. කය මුල් කරගෙනයි මේ වැරද්ද වෙන්නේ. එතකොට කොහොමද සංවර වෙන්නේ? ඔන්න සීල්පදේ කැඩුනා. එක්කෝ අපි අටසිල් ගත්ත දවසට විකාල භෝජනේ, උච්චාසයන, මහාසයන ඒවත් කය මුල් කරගෙන වෙන්නේ. එතකොට අපිට මේ සීල්පදයක් කැඩුණා. කැඩුණා කියලා දැනගත්ත ගමන්, සිහිය ආපු ගමන් ඔන්න දැන් වැඩේ වෙලා ඉවරයි. සීල්පදේ හානි වෙලා. මම මේ කරුණ කියන්නේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයෙන්. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ මේක ලොකු විස්තරයක්. බොරු කීමෙන් වැළකීම ගැන ගොඩක් ආනිසංස කියනවා. රාහුල ස්වාමීන් වහන්සේ සිටිය අම්බලට්ටිකා කියන ප්‍රදේශේ. ඒ අම්බලට්ටික රාහුලවාද කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කරපු අවවාදික කොටසක්. කତ୍වාපිතේ රාහුල කායේන කම්මා තදේවතේ කාය කම්මං පච්චවික්කිතබ්බං. කයින් කටයුත්තක් කළාට පස්සෙත් ඔබ ඒක ගැන මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න, නුවණින් මෙනෙහි කරන්න. යන්නකෝ අහං නිදං කායේන කම්මං අකාසින් මං යම් කිසි ක්‍රියාවක් කයමුල් කරගෙන කළාද ඉදම් මේ කාය කම්මං අත්ථ ව්‍යාබාධය පිසංවත්තති. මේ කාය කර්මය
මට අයහපත පිණිස පවතිනවා. පරව්‍යාපාදහය පිසංවත්තති. අන් අයට අයහපත පිණිස පවතිනවා. ද කියලා හිතනවා. ඊළඟට උභය ව්‍යාපාදහය පිසංවත්තති. දෙපැත්තටම අයහපත පිණිස පවතිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ බොරුව කියන්නේ අනිත් කෙනාගේ යහපත පිණිස. නෑ, බොරුව කියන දේ ඒකාන්තයෙන් අයහපත පිණිස පවතිනවා. යහපත පිණිස පවතින බොරුව කියලා දෙයක් ධර්ම විනය තුල සීලේදී පැනවෙන්නේ නැහැ. අකුසලං හිතං කාය කම්මං, මේ කායික ක්‍රියාව අකුසලයක්, දුක්ඛුද්‍රයන් දුක පැත්තට අයිති, දුක්ඛ විපාකං දුක් විපාක තියෙනවා. බොරු කීම, විහිළුවට බොරු කීමත් අකුසලයක් නම් අකුසලයෙන් සැප විපාකයක් ලැබෙන්නේ නැහැ. අකුසලයේ දුක් විපාක සහිතයි. ඉතින් ඔන්න කයින් වැරදි වැඩක් කරලා, ඒ කියන්නේ සිල්පදයක් කැඩිලා කියමු අපි. සිල්පදයකට විතරක් නෙමෙයි, අනිත් කායික සියලු වැරදි වලටත් පිරිසිදු වෙන ක්‍රමය මේක. නමුත් අපි දැන් ගන්නේ සීලයනේ. ඉතින් ඔහොම නොනින් මෙනෙහි කරද්දී ඔහු දැනගන්නවා මම මේ කරපු කටයුත්ත වැරදි, මගේ සිල්පදයක් කැඩුණා කියලා තේරුම් ගන්නවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? ඒව රූපන්තේ රාහුල කාය කම්මං සත්තරිවා විඤ්ඤෝසවා සබ්‍රහ්මචාරීසු දේසේ තබ්බං, ශාස්ත්‍රෝන් වහන්සේට හෝ කිව යුතුය. නැත්නම් නොනැති සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකට හෝ කිව යුතුය. අපිට නම් නොනැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා වෙන්නේ එක්ක අපේ ගුරු ස්වාමීන් වහන්සේ, එක්ක උපාධ්‍යාය ස්වාමීන් වහන්සේ, එක්ක අපිට ධර්ම විනය උගන්වන ස්වාමීන් වහන්සේ නම, එක්ක වැඩිහිටි භික්ෂුවක්, එක්ක හොඳට ධර්ම විනය දන්න කවුරුම භික්ෂුවක්. විඤ්ඤෝසව නොනැති. එතනත් බලන්න හැමෝටම කියන්න කියලා නැහැ. ඒ නිසා අපේ වැරදි හැමෝටම කියන්න ඕනේ නැහැ. කිය යුතු කෙනෙක් තෝරගන්න ඕනේ අපි. එතකොට උපාසක කෙනෙකුට යම්කිසි ආකාරයෙන් භික්ෂුවකට මේක එලි කරන්න බැයි නම් ඔහු තෝරගන්න ඕනේ ඒ වැරද්ද නොකරන බොහොම ගෞරවනීය උපාසකයෙක් හරි. විශේෂයෙන් මේ යුගයේ භික්ෂුන් ඉන්න නිසා ඒකත් වැඩිහිටි භික්ෂුවක් විශේෂයෙන් ඔබ තෝරගන්නවා. ඒකත් උපාසිකාවකට කරදරයක්, කයින් වෙන වැරදි තියෙන සමහර ඒවා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කියන එක සුදුසු නැහැ. ඒකට හොඳයි සිල්මෑන් කෙනෙක්, සිල්වත් අනගාരികා මෑණි කෙනෙක්. හැබැයි තවත් සමහර ඒවා තියෙනවා හරිම දුෂ්කරයි කියන්න. ඉතින් ඒවා සාමාන්‍යයෙන් භික්ෂුන්ට පිරිමි කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් සමහර දේවල් තියෙනවා නම් අතිශය ඒ කියන්නේ කියන්න බැරි තරමේ නුසුදුසු තරමේ ක්‍රියා සමහරව අතින් වෙනවනේ. එතකොට නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවල කියලා තියෙනවා රුවන්වැලි සෑයට ගිහිල්ලා කියලා සංවර ආය කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න කියලා. ඒකට හේතුව තමයි ඒක සමහර විට යම් කිසි ස්ත්‍රීන්ගේ නොමනා ක්‍රියාවන් භික්ෂුන්ට කියන්න ගියොත් ඒක භික්ෂුන්ට අනවශ්‍ය සිතුවිලි උපදවන්න එක හේතු වෙන්න පුළුවන්. මෙන්න මේ සීමාවත් අපි තේරුම් ගන්න. නමුත් දැන් වෙලා තියෙන එක නෙමෙයි. සීලෙ පිරිසිදු වෙන ක්‍රමය මොකක්ද කියලා දන්නේ නැහැ. දේශනාවේ තියෙන්නේ මෙහෙම. ඉතින් මේ නොනැති සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකට කුසාසුන් වහන්සේට දේසේ තබ්බං කිව යුතුය, විවරිතබ්බං විවරණය කළ යුතුය. නිකන් කොටසක් කියනවා නෙමෙයි. මං අතින් පොඩි වැරද්දක් වුණා. එහෙමනේ කියන්නේ, එහෙම නෙමෙයි. උත්තානීකා තබ්බං ඉස්මතු කරමින් කිය යුතුය. ඒ තමන්ගේ වෙච්ච වැරද්ද නොසඟවා හෙළි කළ යුතුය. දේසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතින් සංවරං ආපජිතබ්බං. දේශනය කොට විවරණය කොට ඉස්මතු කොට කියලා ආයතින් සංවරං ආපජිතබ්බං. ආයති සංවරයට පැමිණිය යුතුයි. ආයති සංවරය කියලා කියන්නේ නැවත ඒ වැරද්ද කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන වරදින් නැගී සිටිය යුතුයි. එතකොට ඔන්න ඕක තමයි කයෙන් වෙන වැරදි වලින් පිරිසිදු වෙන ක්‍රම. එතකොට අපි හිතමු
උපාසක මහත්තයෙකුට සිල්පදයක් කැඩුනා. එතකොට භික්ෂුවකට ඇවිල්ලා කියනවා. හැබැයි වැරද්ද නොකරන භික්ෂුවකට. අපි හිතමු වැරදි කරන භික්ෂුව ඒ වැරද්ද කරන බොරු කියන භික්ෂුවකටම ගිහිල්ලා කියනවා. ඕක ගණන් ගන්න එපා. බොරු කියන්නේ නැතුව අද කාලේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා කිව්වොත් එයාට කවදාවත් වචනේ සම්වර කරගන්න බෑනේ. කාය සම්වර කරගන්න බෑනේ. අපි කතා කරගෙන ඉති කායික ක්‍රියාව. ඔන්න එයාටින් හොරකමක් වෙනවා. ඔබ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට මේ ඔෆිස් එකේ මේ වගේ පසුබිමක් තිබ්බ කාටවත් අහුවෙන්නේ දෙයක්. මම ඒක ගත්ත මගේ හොර හිතක් තිබ්බයි වෙලාවේ. එතකොට මේ භික්ෂුව අහන හොර හිතක් තිබ්බද? කොහොමද හිතුවේ? ඒක හොරකමක් තමයි. ඔබ කරලා තියෙන බරපතල වැරද්දක්. හොරකමේ මේ වගේ ආදීනව තියෙනවා. ඒ නිසා අය හොරකම් කරන්න එපා. ඔය අපායට යන මාර්ගයේ හොරකම් කිරීමේ වළකින මාර්ගයේ සුගතියට යන මාර්ගයේ නිවන පිණිස පවතින මෙන්න මෙහෙම හිතක් කියලා උට ආවාද කරනවා. එහෙමයි ස්වාමීනි මම ආය හොරකම් කරන්නේ නැහැ. ඔහු හිතට ආවාද කරගන්නවා ආය මම ජීවිතයේ හේතුවෙන්වත් හොරකමක් කරන්නේ අන්න ආයති සම්වරයට පැමිණෙනවා. එහෙම තමයි කායික ක්‍රියාවෙන් සම්වර වෙන්නේ. අපි හිතමු වචනයෙන් ඕක මේ සාමාන්‍ය ක්‍රියාවක් කරන්න කලිනුත් හිතන්න කියනවා. කරන වෙලාවෙත් හිතන්න කියනවා. තමාට අනුන්ට අයහපත වෙනස වදිනවද කියලා ක්‍රමේ කරාට පස්සෙත් හිතන්න කියනවා. මම මේ සිල්පදයක් කැඩුනොත් කියන මාතෘකාවනේ කතා කරන්නේ. ඒ නිසා මම තුන්වෙනි කරුණ විතරයි කිව්වේ. වචනෙන් වැරද්දක් වෙනවා. එතකොට මොකද කියන්නේ? එක්කෝ එයා පන්සිල් අරන් ඉන්නේ බොරුවක් කියනවා. ආන්න එතකොට සිල්පදේ කැඩුනා. දැන් මොකද කරන්නේ? දැන් ඔහුට බයක් ඇති වෙන්න ඕනේ. අයියෝ මං අතින් බොරුවක් කියුණානේ. ඉක්මනින්ම බොරු නොකියන කෙනෙක් හොයාගන්නවා. මං අතින් බොරුවක් කියුණා. කොහොමද කිව්වේ? මොකද්ද හිතුවේ? මම මෙහෙම කිව්වා. එහෙනම් මේක වැරද්දක්. ඔබගේ සිල්පදේ කැඩිලා ආයෙත් කරන්නේ නැහැ කියලා හිතාගන්න. අන්න ආයති සම්වරයට පැමිණෙනවා. බොරුවේ ආදීනෝ කියනවා. බොරු නොකීම ආනිසංසය කියනවා. ඔහු හිතට අදිෂ්ඨාන කරගන්නවා. මං ආයෙ බොරු කියන්නේ නැහැ. අන්න ඒක තමයි බැරි වෙලා හරි ඔහුගේ අතින් සිල්පදයක් කැඩලා නැත්නම් මෙනෙහි කරනකොට තමන්ගේ කායික ක්‍රියාව ගැන වචන ගැන හිතේනවා. තේනේව තන්වාල පීතිපාමුච්චේන විහෙරෙය්‍යාසි අහෝරත්තාන සික්ඛී කුසලේසු ධම්මේසු. දවල් රැ දෙකේම කුසල ධර්මයන්ගේ හික්මෙමින් ප්‍රීති ප්‍රමුදිත බවෙන් දවස ගෙවන්න කියලා. අපි අතින් සීලේ සංවරව රැකෙනවා නම් අපේ වැරැද්දක් තියෙනවා සතුටු වෙන්නේ නැහැ. අපි පන්සිල් රකින්නවා සතුටු වෙන්නේ නැහැ ගිහින් පන්සිල් රකින්න ගියේ ගොඩක් දන්නවා අපි. නමුත් සතුටක් නැහැ. හිත සතුට උපදවා ගන්න ඕනේ. මම මේ දුස්සීල ලෝකේ මම ලොකු දෙයක් කරනවා. මම පන්සිල් රකින්න කෙනෙක් කියලා. ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුක්තව දවල් රැ කුසල ධර්මයන් තව වඩන්න ඕනේ. වැරද්ද වෙලා නම් විවෘත වෙලා ඉස්මතු කොට කියලා හෙලි කරලා ආයති සම්වරයට පැමිණෙන්න ඕනේ. ඔන්න කයින් වෙන වැරදි වලින් සම්වර වෙන ක්‍රමේ වචනෙන් වැරද්දක් වුණොත් සම්වර වෙන ක්‍රමේ. අපි හිතමු සිල් ගත්ත දවසේ විකාල භෝජනයක් වුණා. දන්නේම නැතුව ගියා ෆ්‍රිජ් එකේ ඇරිය චොක්ලට් කෑල්ලක් ගත්ත කෑවා. අප්පා. වාසේ තමයි මතක් වුණේ අට සිල් අරන් හිටියේ. දැන් මොකද කරන්නේ? හරි ක්‍රමේ නම් ඒ සිල් ගත්ත භික්ෂුන් වහන්සේට කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ මං අතින් මෙන්න මේ සිල්පදේ කැඩුනා. නැතිනම් යම් කිසි භික්ෂුවකට කියන්න ඕනේ මං අතින් මේ සිල්පදේ කැඩුනා. ඔහුගේ හංගන අදහසක් නැහැ. එතකොට ඔහුට ආය නැවත ඒක විවෘත වෙලා ආය නැවත අටසිල් ගන්නත් පුළුවන්. නැත්නම් ඔහුට ආය නැවත පන්සිල් ගන්නත් පුළුවන්. කෙනෙක් ඉන්නවා එහෙනම් බඩගිනි හැදුනා. මොකද කරන්නේ? හන්දෑවේ බඩගිනි හැදුනා සිල් පවාරණය කරලා කෑවා. කාලා ආය සිල් ගන්නවා. එහෙම බෑ. එතකොට ඔහු ඒක සිල් රකින්න පිළිවෙල නෙමෙයි. උදේම සමාදන් වෙන්නේ කොහොමද දවස් මුදුනේ තියාගෙන? මම මේ දවස් පුරාවට රහතන් වහන්සේලා අනුගමනය කරමින් අට්ඨාංග උපෝසථ සීලී සමාදන් වෙනවා. සමහර 4ට පවාරණය කරනවා. ඉතින් මේ එතකොට විකාල භෝජනේ සිල්පදේ අර්ථයක්ම පැනවෙන්නේ නැහැ නේද?
නමුත් ඒ අර්ධෝපෝසතයක් හැටියට ගන්න පුළුවන් ඒකෙත් යහපතක් පොඩි තියෙනවා. නමුත් රැ ඉලවෙනකම් මේ ආරක්ෂා කිරීම තමයි වටින අර්ධෝපෝසත කතාවක් තියෙනවා ධර්ම කතාවක. ඒ හැබැයි ඔහු එදා දන්නේ නැහැ සිල් දවස කියලා. ඔහු මේ කුඹුරු හාලා අනේ පිටු සිටුතුමාගේ සේවකේ. එදත් නගුල අරන් ගිහිල්ලා හාලා ගෙදර එනකොට ඔක්කොම සිල් අරන් හැබැයි කුස්සියේ උයන අම්මා එදා අර සේවකෙක් වැඩට ගියා කියලා දැනගෙන එයාට උයලා තිබ්බා. අර එනකොට කවුරුත් කන්න නෑ මෙයා විතරයි. මොකද කියලා හොවා. අද උපෝසත දවසේ අනේ මට අමතක වුණානේ. මට දැන් බැයිද කියලා සිල් ගන්න. පුළුවන් කිව්වා. ඔහු සිල් ගත්තා. එතකොට දවසේ භාගයක් ගෙවිලා. ඔන්න අර්ධ උපෝසතේ හවස තමයි සිල් ගත්තේ. ඔහු කෑවේ කාලා සිල් ගත්තා නෙමෙයි. ඔහු එදා වේලා තැල හාලා ඇවිල්ලා බඩගින්න ආවේ. කුස්සියට ආවේ අම්මේ මොනවද කන්න තියෙන්නේ කියාගෙන. බත් පිඟාන අතෑරියා ඔහු සීල වෙනුවෙන්. සීල වෙනුවෙන් බත් පිඟාන අතෑරලා ඔහු සිල් සමාදන් වුණා. හැබැයි බලන්න වෙච්ච දේ ඔහු අර දවසම හරක් එක්ක ඔට්ටු වෙලා කුඹුරු කාලා ඇවිල්ලා ඌ වතුර ටිකක් බීලා සිල් අධිෂ්ඨාන කරගෙන කෑම අතහැරියා. තෙරුවන් කෙරේ ගෞරවයෙන් සීල ගෞරවයෙන්. කුසේ වාතයේ කිපිලා මුරෑ මැරුණා. මැරිලා සුගතේ ඉපදුණා. ඔහු කියනවා මට මේ සැප ලැබුණේ දවසක් සිල් රැකලා නෙමෙයි දවස් භාගයක් සිල් රැකලා කියලා. අට සීල ආනිසංස. ඒ නිසා ඒක මේ අර කෑම බෙගාන වෙනුවෙන් සිල් පාලනය කරන්නේ නෙමෙයි. දැන් සමහර කෙනා අනේ බෙහෙත් බොන්න තියලානේ හාමුදුරුවනේ කියලා. නමුත් බෙහෙත් බොන්නේ බොන අය සමහර ගමන් ගිහිල්ලා ඔය රස්තියාදු ගහලා කන්නේ නැතුව පැය ගණන් ඉන්නවා. මැරෙන්නේ නැහැ. ඒ කැපකිරීම කරන්න පුළුවන් වෙනවා අතහැරීම. ඒක අප්‍රමාදී බවට හේතු වෙනවා. අටසිල් බව. අටසිල් එකම හරියට රකින්න ඕනේ. නැත්තම් සමහර ජොබ් එක කරන අතරතුර විවේක හදාගෙන සිල් ගන්නවා. සමහර සතිය දෙක ඉන්න මම කියන්නේ හරියට ගෞරවයෙන් දෙතිස් කතාවලට යන්නේ නැතුව සීල ගෞරවයෙන් රකින්න පුළුවන් නම් විතරක් අටසිල් ගන්න. නැත්තම් පන්සිල් රැකන් ඉන්න. විශේෂ දවස්වලට පොය දවස්වලට මෙහෙනම් අපි ගන්න සිකුරාදට ඒ දවස්වලට විතරක් අටසිල් රකින්න විවේකීව. නැත්නම් සීලය හැල්ලුවට ලක් වෙනවා. හරියට රකින්න නැත්තම්. තමන්ට විශ්වාසයි නම් තමන් රකින්නවා කියලා අන්න සිල් සමාදන් වෙනවා. ඊට වැඩිය හොඳයි දෛනිකව ආජීවට්ටමක සිල් රකින්න එක වැඩ කටයුතු කරනවා. ඒතිති වචනේ පරිස්සම් කරගන්න ඕන. ඔය අපි කයෙන් වචනෙන් වැරද්දක් වුණොත් රැකෙන විදිහනේ කිව්වේ. වරදින් නැගී හිටින ක්‍රමේ. මනසින් වැරද්දක් වෙනවා. ඔන්න මනසින් වැරද්දක් වුණාම ඒක තමාට අනුන්ටත් ආයහපත පිණිස පවතින දෙයක්. අපි හිතමු තරහ ගියා. රාගය ඇති වුණා. ඒව කියන්න යන්නේ නැහැ කාටවත්. එහෙම කියන්න ගත්තොත් ওই මනසට එන අකුසල හැම වෙලාවෙම පත්කඩේ එලාගෙන වැඳගෙන ඉන්න වෙයි ස්වාමීනි. මේකත් හිතුණා මට වැරද්දක්. මේකත් හිතුණා මට වැරද්දක් කියලා. එහෙම නෙමෙයි. මනසෙන් මනෝ කර්මයක් වුණොත් වැරදි. එතකොට කියනවා රාහුල ඒ මානසික ක්‍රියාව ගැන අට්ඨීතබ්බං. ඒ මානසික ක්‍රියාව ගැන පීඩාවටපත් වෙන්න කියනවා තමන්ම. හරායිතබ්බං ලැජ්ජා වෙන්න කියනවා. jigucchitබ්බං පිළිකුල් කරන්න කියනවා. චි මං වගේ කෙනෙකුට වෙන සිතුවිලි. මං තාත්තා කෙනෙක් නේද? මට දරුවෙක් ඉන්නවා නේද? මං කොහොමද මගේ බිරිඳ ඉන්නකොට තව කාන්තාවක් ගැන සිතුවිලි හිතන්නේ? කොච්චර ලාමකද මගේ හිත කියලා හිත ගැන පිළිකුල් කරන්න ඕනේ. මං උපාසකෙක් නේද? මං කොහොමද බොන්න හිතන්නේ? පිළිකුල් කරන්න ඕනේ මනසට ආපු අකුසලේ. මං හොරකමක් කරන්න හිතන්නේ කොහොමද? මං ඉරිසියා කරන්නේ කොහොමද? මං උපාසකෙක් නේද? මං මගේ ලකුණු කැපේ කියලා මං කොහොමද වංචාවක් කරන්නේ? මගේ තැන තව කෙනෙක් ගනී කියලා මං කොහොමද ඒ ගැන ඉරිසියාවෙන් හිතන්නේ? මසුරුකමින් හිතන්නේ? ඒක මට ගැළපෙන දෙයක් නෙමෙයි. මම මේ තෙරුවන් සරණගේ උපාසකෙක්, උපාසිකාවක් කියලා හිතට ආවාද කරගන්න ඕනේ. ආවාද කළේ ආපු සිතුවිල්ලට, ඒ සිතුවිල්ලට පීඩා වෙන්න ඕනේ. ලැජ්ජා වෙන්න ඕනේ. පිළිකුල් කරන්න ඕනේ. එහෙම කරලා
ආයතින් සංවරං ආපදිතබ්බං ආයති සංවරයට පැමිණිය යුතුයි. මම මේ වගේ සිතුවිලි උපදවන්නේ නැහැ කියලා. ඔහුට එහෙම අකුසල් වෙන්නේ නැත්නම් බරපතලව මේ ගුරුසොර දෙන්න මානසික ක්‍රියාව කියන්නේ. සාමාන්‍යයෙන් ප්‍රියමනාප රූප මේ කෑමට ආස කරන මේ හැම එකක් ගැනම නෙමෙයි මේක ඉන්ද්‍රිය සංවරයෙන් කරන්න ඕන එකක්. ඒ අවස්ථානිකෝලව බලන්න ඕනේ. මේක ගොරෝසු මනෝ කර්ම. එතකොට දැඩි ලෝභය, දැඩි ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය, බරපතල ඊර්ෂ්‍යාව, අය වගේ දේවල්. එතකොට එහෙම නැත්නම් ප්‍රීති ප්‍රමුදිත බවෙන් ඒ දවල් රැ දෙක කුසල් වඩමින් ජීවිතය ගත කරන්න ඕන. මානසින් වෙන දේවල් කියන්න යන්න එපා. හැබැයි කායික ක්‍රියා, වාචික ක්‍රියාව ගැන අපිට ලොකු වගකීමක් තියෙනවා. මේක දන්නේ නැතිව කවදාවත් උන්ට මම හිතන්නේ නැහැ. පරිපූර්ණ සීලයක් කරා යන්න පුළුවන් මේ කියලා. අඛණ්ඩේ යච්චිද්දේ අසබලේ යකම්මාසේ බුදිස්සේ විඤ්ඤුප්පසත්තේ අපරාමත්තේ සමාධි සම්වත්තනිකේ. එහෙම මේ කැඩිලා නැති තැනින් තැන සිදුරු නැති තැනින් තැන ඒ සිල්පදවල කොටස් අඩු ලුහුඩුකම් නැති විදිහට එක්ක නැත්තම් තෘෂ්ණා දාසත්වයෙන් තොර සීලයක් රකින්න පුළුවන් වෙනවා. නුවණැත්තු ප්‍රශංසා කරන සමාධිය පිණිස පවතින නිවන පිණිස පවතින විදිහට ආර්යකාන්ත සීලයක් වෙන්නේ මෙන්න මේ ක්‍රමයට පිරිසිදු වෙමින් රැක්කොත්. අපිට දැන් කයින් වැරද්දක් වුණොත් භික්ෂුන් වහන්සේලාට ආයත සංවර වෙන ක්‍රමයට කියනවා එක එක සිල්පද වලට එක එක ක්‍රම අපිට තියෙනවා. ඇවැත් දේශනා කියලා ක්‍රමයක් තියෙනවා. ඒ වැරද්ද නොකරපු භික්ෂුවකට ගිහිල්ලා සුළු චූටි වැරද්දක් වුණා. ඒක හැකි ඉක්මනින් කියන්න ඕනේ. ස්වාමීනි මේ වැරද්ද මාති වුණා. බාල භික්ෂුවට හරි කියන්න ඕනේ වැරද්ද නොකරනවා ආයෂ්මතුනි. මාති මේ වැරද්ද වුණා. එතකොට අහනවා පස්සසි බන්තේ තාපත්තිය ස්වාමීනි මේ වැරද්දක් කියලා දකිනවද? ආමාවසෝ පස්සාමි සේ ආයෂ්මතුනි මන් දකිනවා. ආයතින් බන්තේ සංවරයාත එහෙනම් ස්වාමීනි සංවරවන්න කියනවා. සාදු සුද්ධවසෝ සංවරිසාමි එසේ ආශ්මතුනි මං සංවරවන්නේමි කියලා පොරොන්දු වෙනවා. අන්න ඒක තමයි ඇවැත් දේශනා කියන්නේ භික්ෂු වැඩිමහල් භික්ෂුවක් බාල කෙනෙක් ඉදිරියේ පවා කියනවා. ගුරු ස්වාමීන් වහන්සේ නමක් ශිෂ්‍යයා ඉදිරියේ පවා කියනවා. එතකොට අපේ කයින් වචනෙන් වැරද්දක් කරොත් අපිට විවෘත වෙන්න සුදුසුම ගුරුවරයා. එතකොට අපි ගුරුවරයාට කියවුවාම ගුරුවරයා ඒකට අවවාද කරනවා. එක්ක නොනති සබ්‍රාහ්මචාරීන් වහන්සේනම ආගේ ක්‍රමයට තමයි ශාසනීය පිරිසිදු බව ආවේ. ඒකයි උපසම්පදාව කියන එක අලුතෙන් හදන්න බැරි. ඒකයි ලංකාවේ උපසම්පදාව නැති වෙනකොට සිල්ලා සංඝයා ඉන රටකින් ගෙන ආවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට උපසම්පදාව ගේනකොට ශාසනය ගේනකොට තවත් රටවලට බුරුමෙට තායිලන්තෙට රහතන් වහන්සේලා වැඩියා. හැබැයි ඒ වගේ අපේ ලංකාවට කලින් ශාසනය පිරිවුණා. ඒතකොට ලංකාවේ නැවත අරගෙන ගියා. ඊට පස්සේ ලංකාවේ පිරිවුණා. ඊට පස්සේ තායිලන්තෙන් ගෙනාවා සියම් නිකාය. බුරුමෙන් ගෙනාවා අමරපුර රාමඤ්ඤ නිකාය කියලා කියන ඒවා. ඒකේ මේ විදිහට පිරිසිදු වෙමින් ආපු භික්ෂු පරම්පරාවෙන් තමයි පැවිදි උපසම්පදාව ගන්න ඕනේ. නැත්තම් ඒක හරියට පිළිටන්නේ නැහැ. ඒ විදිහේ භික්ෂුන් වහන්සේලාට තියෙන ගිහියයට තියෙන්නේ තමන්ගේ සිල්පද පහ පොයට සමාදන් වෙන සිල්පද 8 ගැන වගකීමක් තියෙනවනේ තමන්ට. කැඩුනොත් පංචශීලයේ නිත්‍ය සීලය කවදාවත් බින්දින්න බෑ උපාසකයෙකුට. බින්දුන සංවර වෙන ක්‍රමේ ස්වාමීනි මන් නැති මේ වැරද්ද වුණා. එතකොට ඒක ආදීනව කියනවා ගරහලා වරදට එහෙනම් සිල් ගන්න කියලා සිල් දෙනවා. අන්න එතකොට තමයි ඔහු නැවතී වැරද්දින් අත මිදුන සුපිරිසිදු උපාසකෙක් වෙන්නේ. සුපිරිසිදු උපාසිකාවක් වෙන්නේ. නැත්නම් උට කවදාවත් පිරිසිදු බව කරා යන්න අමාරුයි. අන්තිමට මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ තින්නත් රාහුල අතීතයේ ශ්‍රමණේක වේවා බ්‍රාහ්මණේක මේකේ අර කටයුත්තක් කරන්න කලින් කරාට පස්සේ කරන වෙලාවේ කියන ටිකක් තියෙන වචනය මනසට. අතීතයේ මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරමින්මයි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් පිරිසිදුනේ. අනාගතෙත් එහෙමයි, වර්තමානයේත් එහෙමයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා රාහුල නුවණින් විමසමින් කාය කර්ම පිරිසිදු කරන්නෙමි හික්මෙන්න කිව්වා.
වාචික ක්‍රියා පිරිසිදු කරන්නයි හික්මෙන්න කිව්වා. මානසික ක්‍රියා පිරිසිදු කරමින් හික්මෙන්න කිව්වා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබේ පංචශීලය සුදෝසුදු සීලයක් බවට පත් කරගන්න. අටසිල් ගත දවසට සුදෝසුදු සීලයක් බවට පත් කරගන්න. හදිස්සිය හරි සිල්පදයක් හානොත් විවෘත වෙලා ආයති සම්වරයට පැමිණෙන්න. ඒ සඳහා ඔබට තිරුවනි ආශිර්වාද ලැබේවා. සාදු සාදු සාදු. අපි අද දවසේ තාම ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන වශයෙන් පුණ්‍ය ධර්මයන් සිදු කරගත්තා. ඒ වගේම පිරිත් ධර්මයන් සජ්ජායනා කළා. මේ සිත වැඩුව ධර්ම ශ්‍රවණය කළා. අද දවස පුරාවට මේ සවස තෙරුවන් වන්දනාවෙනුත් මේ දාහම් වැඩසටහනෙනුත් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනා රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින්කමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සේවිසක දේව රාජ ප්‍රධාන දේව පිරිස, සත්දේවුන් සතරවරන් දේව රාජ දරුවන් ප්‍රධාන දේව පිරිස, ඒ වගේම අපගේ ඉෂ්ඨකාමී දේවරු සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. දෙවියෝ බ්‍රහ්මයෝ අමා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඔබ අප හැමදෙනා නමින් මේ සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් දෙන සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවයන් වහන්සේට, අපගේ උපාධ්‍යයන් වහන්සේට, සියලු ගුණදා වඩන සියලු මහා සංඝයා වහන්සේට අනුමෝදන් වෙත්වා. නිරෝගී සැප දිගාසිරි ලැබේවා. ධර්ම අවබෝධයට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සිතපතමු. කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනා, ඒ වගේම වයෝවෘද්ධ අම්මලා තාත්තලා, පුංචි දුවා දරුවන්, ගැබිණි මව්වරු සියලු දෙනාම බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් මේ පින්බිමේ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, අනුහසින් උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගේ අනුහසින් ආනුභාවයෙන්, ඒ වගේම ලංකා ධරණී තලයේ උතුම් මහා සෑරජාණන් වහන්සේගේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශ්‍රී පාද පද්මේ ලලාට ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේලා, අකු ධාතුන් වහන්සේ, සියලු සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනුහසින් ආනුභාවයෙන්, තෙරුවනේ අනන්ත ගුණ බලයෙන්, රහතන් වහන්සේලාගේ, මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ, අඟුලිමාල මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ අනුහසින් ආනුභාවයෙන්, සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ, මුගලන් මහ රහතන් වහන්සේගේ, ආනන්ද මහ රහතන් වහන්සේගේ, මහා කස්සප මහ රහතන් වහන්සේගේ, අඟුලිමාල මහ රහතන් වහන්සේගේ, බක්කුල මහ රහතන් වහන්සේගේ, අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන් මේ අපි සත්‍යයනා කරන්ට යෙදුණු බොජ්ජංග පිරිතේ උතුම් බොජ්ජංග ධර්මයන් ඇතුළු සියලු ධර්මස්කන්ධයන්ගේ ආනුභාවයෙන්, බොජ්ජංග පිරිතේ ආනුභාවයෙන්, අඟුලිමාල පිරිතේ ආනුභාවයෙන්, කන්ද පිරිතේ ආනුභාවයෙන් සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලැබෙත්වා, කායික මානසික සුඛී සුවපත් බවට පත් වෙත්වා. රෝගයකටපත් නොවන හැම දෙනා ආරක්ෂා සහිත වෙත්වා. රෝගී හැම දෙනා වහවහ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. සියලු දෙනාටම සුවසේ දහමඟ දියුණු කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද සවස තෙරුවන් වන්දනාව සහ සම්බන්ධ වන සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට, ඔබගේ පවුල්වල සියලු දෙනාට මේ ඩුබායි මහමෙවුනා භාවනා සභාව ආරම්භයේ පටන් මේ මොහොත දක්වා නොඑක ආකාරයෙන් මූලිකත්වයෙන් කටයුතු කළ, උදව් උපකාර කළ, ඒ වගේම දායකත්වයේ දරන, ආරාම පූජාව සිදු කරන, සිව්පසයෙන් උපස්ථාන කරන හැම දෙනාටත්, ඒ පවුල්වල සියලු දෙනාටත්, ලංකාවේ ඔබේ සිටින සියලු ගුරුවරු, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදී දුව දරුවන්ට මේ පුණ්‍යානුභාවයක ලෙස පිහිටත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දිගාසිරි ලබත්වා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්නට මේ පින් උපකාර වෙත්වා. සියලු දෙනාගේ රැකිරක්ෂාදිය ආරක්ෂා සහිත වෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය වෙත්වා. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරිපඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිත්තිකාකාලික අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර. සාදු
සාදු සාදු. අපි සියලු ගුරු දේවයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට වන්දනා කරන්න කියන. ඕකාස වන්දාමි බන්ති මායා කතම් පුඤ්ඤං සාමිනා මොදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්ති ඕකාස කමාමි බන්ති තුතියම්පි ඕකාස කමාමි බන්ති තතියම්පි ඕකාස කමාමි බන්ති. සාදු සාදු සාදු. හැමදිනාටම සිත පතන අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පුචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුපත්තිතා. හැමදිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එළගිය සිත් සතන් නැවිසන සීගියා එකම බණ පදෙනුත් ගලානන රස දහර අන්දුරු ජීවිත පුරා එළිය විහිදී ගියා දුකේ පැල්පතේ හෝ බමුණු සිටු කුලේ හෝ දුකින් මුදවා ගන්ට බොහෝ